හරි. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ මේ අපේ උස්රාවිතාව තියෙන උස්රාවිතාව කොටසේ තියෙන මේ කියන්නේ සෝරි පදාර්ථයේ යාන්ත්‍රික ගුණ තියෙන්නේ. සෝරි මට මේ සවුන්ඩ් එක පොඩ්ඩක් හදාගන්න. හරි. දැන් හරි. මේ හරි. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට තියෙනවා අපිට තියෙනවා පාඩමක් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා තියෙනවානේ. පදාර්ථයේ වෙලාව 7යි. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඔන්න ඔය පාඩමේ අදාළ ප්‍රත්‍යස්තතාව, දුෂ්‍රාවීතාව සහ පෘෂ්ඨික ආතතිය කියලා කොටස් තුනක් තියෙනවා. හරිද? පෘෂ්ඨික ආතතිය කොටස් තුනක් තියෙනවා. අපි ඕකෙන් මෙන්න මේ පෘෂ්ඨික ආතතිය කියන්නේ මේ කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. හරිද? එතකොට මේ පාඩම ගත්තාම ඔයගොල්ලෝ දන්නවා තරල යාන්ත්‍ර විද්‍යාව කියලා එකක් තියෙනවා. හරිද? තරල යාන්ත්‍ර විද්‍යාව කියලා එකක් තියෙනවා. එතකොට තරල යාන්ත්‍ර විද්‍යාව යටතේ තමයි අපි මේක ඉගෙන ගන්නේ. හරිද? තරල යාන්ත්‍ර විද්‍යාව යටතේ අපි මේක ඉගෙන ගන්නවා. හරිද? ඒකට තරල ගැන තමයි අත්‍තරම අධ්‍යයනය කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා බර්නූලි නියම අපි තරල ගැන ඉගෙන ගත්තා. ගලා යන තරල ගැන අපි ඉගෙන ගත්තා. බර්නූලි එහෙම නැත්නම් තරල ගති විද්‍යාව කියලා එකක් ඉගෙන ගත්තා. හරිද? ඒකෙම දිගුවක් තමයි මේක. හරි. ඔය ඇති හැඳින්වීම. හරිද? මම මේක ඉක්මනට කරගෙන යනවා. මේකට වැඩි වෙලාවක් දෙන්න පුළුවන් පාඩමක් නෙමෙයි. හරිද? ඒක නිසා මේ පාඩම ඉක්මනටම කරගෙන යනවා. හරි. මොකද්ද මේ දුෂ්‍රාවිතාව කියන්නේ? හරිද? මම මේ දුෂ්‍රාවිතාව කියන කලින් දුෂ්‍රාවිතාව කියන එක කියන්න කලින් මම පොඩ්ඩක් වෙන පද ටිකක් තියෙනවා හඳුන්වලා ඉන්න. හරි. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ? අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? අනාකූල ප්‍රවාහයක් කියන්නේ හරි. ඔයගොල්ලෝ දන්නවා අනාකූල ප්‍රවාහයක් කියන්නේ මේ තරල ස්තර වශයෙන් ගලන්නේ. හරිද? එතකොට අපි ප්‍රවාහ රේඛා කියලා එකක් ඉගෙන ගත්තා. හරිද? අපි ප්‍රවාහ රේඛා කියලා. ඒ කියන්නේ තරලයක් ගැලීම නිරූපණය කරන්න අපි ප්‍රවාහ රේඛා ගන්නවා. මේ ප්‍රවාහ රේඛා ටික සමාන්තරව කියනවා නම් එකිනෙකින් සමාන්තර නම් හරිද? අපි කියනවා මේකට මොකද්ද? අනාකූල ප්‍රවාහයක් කියලා. මේකට කියනවා අනාකූල ප්‍රවාහයක් කියලා. හැබැයි මම කියලා තියෙනවා ඒ කියන්නේ මේකට කියනවා ප්‍රවාහය අනාකූලයි කියලා. හරි. එතකොට මේකේ යම් කිසි මේ ස්ථානවල අපි හිතමු යම් කිසි ස්ථානයක් ගත්තොත් මේ ප්‍රවේග වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. මේවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ එකිනෙක කැළඹිලි මුකුත් නැහැ. සමාන්තරව තමයි ගලාගෙන යන්නේ. හරි. එහෙනම් අපි මේකට කියනවා මොකද්ද? අනාකූල ප්‍රවාහයක් කියලා. හරිද? හරි. ලියා ගන්න. අනාකූල ප්‍රවාහය කියලා දාලා ලියා ගන්න. ප්‍රවාහ රේඛා සමාන්තරව ගලා යයි නම් ප්‍රවාහ රේඛා සමාන්තරව ගලා යයි නම් එය අනාකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. අනාකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරි. බලන්න මේ. මේක දාගන්න. අනාකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරි. ඊළඟ ලියා ගන්න යටින් ලියා ගන්න. මෙම එක් අනාකූල රේඛාවල ඇති තරල අංශුවල එක් අනාකූල රේඛාවේ ඇති තරල අංශුවල එකිනෙකින් ප්‍රවේග වෙනස් විය හැක. හරිද? ප්‍රවේග වෙනස් විය හැක. හරිද? හරි. ඊළඟට දාගන්න ආකූල ප්‍රවාහ. මොකක්ද ඊළඟට අපි මාතෘකාව දාමු? ආකූල ප්‍රවාහ. ආකූල
ප්‍රවාහ. ආකූල ප්‍රවාහ. මොකද්ද මේ ආකූල ප්‍රවාහයක් කියන්නේ? ආකූල ප්‍රවාහයක් කියන්නේ එකිනෙකින් කැළඹිලි සහගත ප්‍රවාහයක්. හරිද? කැළඹිලි සහගත ප්‍රවාහයකට අපි කියනවා මොකද්ද? ආකූල ප්‍රවාහයක් කියලා. එතකොට මේකේ අපි හිතමු සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් මේකේ ද්‍රවය ඔහොම. හරිද? මේකේ නෑ කිසිම මේකක්. අර පිළිවෙලක් කියලා එකක්. ඒ කියන්නේ මෙහෙම යන්නේ නෑ. හරිද? අපි හිතමු ඔහොම නිකන් ඔහොම වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මෙහෙම අනාකූල ප්‍රවාහයක් තියෙනවා. මේ අනාකූල රේඛ ප්‍රවාහය මැදින් මෙහෙම බාධකයක් තියලා තියෙනවා. මොනවා වෙනව ඇද්ද? ඔහොම ඇඹරි ඔහොම මේ ඇවි තමයි ගලන්නේ. හරිද? කිසිම අර මේකක් නැහැ. මම ප්‍රවාහ රේඛා ගැන ඔයගොල්ලන්ට උගන්වලා තියෙන්නේ. බර්නූලි එකේදී මම උගන්වලා තියෙන්නේ. එතකොට මේක බර්නූලි එකේම දිගුවක් වගේ එකක් තමයි. හරිද? හරි. ලියා ගන්න මෙහෙම. ආකූල ප්‍රවාහ කියලා මාතෘකාව දාලා ලියා ගන්න මෙහෙම. ආකූල ප්‍රවාහ කියලා මාතෘකාව දාලා මේක ලියා ගන්න. प्रवाह रेखा කැළඹෙමින් විවිධ දිශාවලට ප්‍රවාහ රේඛා කැළඹෙමින් විවිධ දිශාවලට ගමන් කිරීමෙන් සිදුවන ප්‍රවාහයක් ආකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. ආකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරි. ඇඳග. මේක ඇඳග. හරි. ඉක්මනට ඇඳ ගන්න. ආකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරි. ඉක්මනට දාගන්න. හරි. ඊළඟට තව එකක් අපි කතා කරනවා අනවරත ප්‍රවාහ. ඔයගොල්ලෝ දන්නවා. අනවරත ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා. මම අකනවා ඉක්මනට. හරි. අනවරත ප්‍රවාහ. මොකද්ද මේ අනවරත ප්‍රවාහ කියන්නේ? අනවරත ප්‍රවාහ. මොකද්ද අනවරත ප්‍රවාහයක් කියන්නේ? අනවරත ප්‍රවාහයක් කියන්නේ අපි හිතමු අපි ප්‍රවාහ රේඛා ගත්තොත්. ඒ කියන්නේ යම්කිසි ස්ථානයක ප්‍රවේගයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා අනවරත ප්‍රවාහයක් කියලා. අපි ඒ කියන්නේ මෙහෙමයි. මෙහෙම ගලා යන මේ අපි හිතමු මේකක් තියෙනවා කියලා. හැබැයි මේ ලක්ෂ්‍ය ගත්තොත් එහෙම මේ ලක්ෂ්‍ය ප්‍රවේගය හැම විටම v. එච්චරයි කියන්නේ. අනිත් ලක්ෂ්‍ය හැම එකම v වෙන්න ඕනි කියලා එහෙම නෙමෙයි කියන්නේ. මේ ලක්ෂ්‍ය v. මේක v1 මේක v2 ඒක හැබැයි නියතයි. හැබැයි v3 මේ ලක්ෂ්‍ය හැම විටම v3 නියතයි. එතකොට ප්‍රවාහය ගලන්නේ මේ පැත්තට නම් අපි කියනවා ඒකේ ගහන ස්පර්ශයෙන් අපිට ප්‍රවාහයේ දිශාව නිරූපණය. මේවා දෙන්න පුළුවන් ඈ. මොකද මේ ප්‍රවාහයේ දිශාව නිරූපණය වෙනවා. හරිද? හරි. මෙහෙම ලියන්න. අනවරත ප්‍රවාහ කියලා දාගන්න මෙහෙම. අනවරත ප්‍රවාහ තරලයක් ප්‍රවාහ වන විට කිසියම් ලක්ෂයක එම ලක්ෂයට අදාළ කිසියම් ලක්ෂයක් කියලා කමාවක් දාලා එම ලක්ෂයට අදාළ ප්‍රවේගය කාලයත් සමග නියතව පවතී නම් එය අනවරත ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරිද? එය අනවරත ප්‍රවාහයක් ලෙස හඳුන්වනවා. යම්කිසි තරලයක් ප්‍රවාහ වෙන විට එම ප්‍රවාහයේ කිසියම් ලක්ෂයක ප්‍රවේගය සෑම විටම කාලයත් සමග නියත නම් එය අනවරත ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරි. දාගන්න. ඇඳග ටුක් ගාලා ඇඳගන්න. දීලා තියෙන්නේ මේවා. මම මේ ආයෙ හැඳින්නුවා පද ටික. හරිද? ආයෙ මේ පද ටික හැඳින්නුවා. හරි. ඔය පද ටික හැඳින්නුවා විතරයි ඈ. හරිද?
කියන්නේ මේ ලක්ෂවල ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් කියලා දාගන්න. හරිද? හරි. ඒතර ඔන්න යටින් දාගන්න v අසමානයි v1 අසමානයි v2 අසමානයි v3 කියලා. හරිද? හරිනේ. හරි. ඔය ඇති. හරි. ඔයාට මම කිව්වා ඒ කාලෙදිම කිව්වා මේ ප්‍රවාහ රේඛා සෝරි. මට අමතක වුණා මේ. ආයෙ පොඩ්ඩක් අරක විස්තර කරන්න. ටැප් එකකින් වතුර ඔයගොල්ලෝ දැකලා තියෙනවා හයියෙන් සහ හිමින් එනකොට. හිමින් එනකොට කොහොමද එන්නේ? හිමින් එනකොට ඔයා දකිනවා මේන්න මෙහෙම ඇවිල්ලා මේ අන්තිම ටික මේ දඟල වගේ යන්නේ. දැකලා තියෙනවනේ හිමීට එනකොට. හරිද? හිමීට එනකොට ඔයාට පේනවා එහා මෙහා පේනවා. මේ හරියෙන් එහා මෙහා පේනවා. හැබැයි මේ හරිය පේන්නේ නැහැ නිකන් අපහැදිලි ගතියක් වගේ එකක් තියෙනවා. නේ? අන්න හරි. එතකොට ඔන්න ඔය අපහැදිලි ගතිය තියෙන තැන තියෙන්නේ. මෙන්න මේක ප්‍රවාහ රේඛා සමාන්තරව යන්නේ නැහැ. එහෙනම් මේක මොකද්ද? කූලයි. මේ කෑල්ල හොඳට සමාන්තරව එහා මෙහා මේ යනවා. අපිට එහා මෙහා හොඳට පේනවා. එහෙනම් මේක අනාකූලයි. හරි දාගන්න. මේකකින් වතුරේන අවස්ථාවක්. මේක කියලා තියෙන ඔක්කොම මේ පද විස්තර කරලා ඔයාලට තියෙන්නේ. හරිද? හරි. 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 මේක ඇඳගත්තනේ. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පොල් තෙල් ඕගොල්ලෝ මීපැණි හිම දැකලා තියෙනවද? පොල් තෙල් මීපැණි අරම මේවා දැකලා තියෙනවනේ. එතකොට ඔයා ඔය පොල් තෙල් මීපැණි හිම දැකලා තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් අතේ තියලා තිබ්බොත් හරි වතුර ගන්නකො. වතුර එක මෙහෙම අතේ තියලා මෙහෙම ඇල කරොත් මොකද වෙන්නේ? මෙහෙම ඇල කරොත් බුස් ගාලා මීපැණි හිම යනවද? මීපැණි හිම යන්නේ නැහනේ. මීපැණි නිකන් හිමීට ගමන් කරනවා. ඒක විවිධ ආකාරයේ තරල ගත්තොත් සාමාන්‍ය අපිට සංවේදී වෙන්නේ තරල කියලා වතුර ඒ වගේ જાතියක් තමයි. ඒතකොට වාතය කියන්නේ තරලයක්ම තමයි. ඔය විවිධ තරල ගත්තාම එක විදිහට එක වේග වලින් තමයි යන්නේ. අත උඩ තිබ්බොත් එහෙම ඊදේක. ඔන්න ඔය ද්‍රවයන්ට තියෙන ගුණයක් තමයි අපි දුෂ්ටාවිතාවය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ද්‍රවයන්ට තියෙන ගුණයක්. ද්‍රවයන්ට නෙමෙයි සමාවෙන්න තරලයන්ට තියෙන ගුණයක් තමයි දුෂ්ටාවිතාව කියලා කියන්නේ. හරිද? දැන් බලන්න. මම ඔයාලට කිව්වා ඒ කාලේ නම මෙන්න මේ තරල ගමන් කරන්නේ ස්තර වශයෙන්. හරිද? මෙන්න මේ තරල ගමන් කරන්නේ ස්තර වශයෙන්. එතකොට මෙන්න මේ තරලය මෙන්න මේ මම එක ස්තරයක් ගත්තා. හරිද? මෙන්න ඊට යට ස්තරය. මෙන්න ඒකට යට ස්තරය. මෙන්න ඊටත් යට ස්තරය. හරිද? මෙන්න ඊටත් යට ස්තරය. මම ස්තර හතරක් ඇඳා. හරිද? අවුලක් නැහැනේ. දැන් මේ තියෙන්නේ උඩම ස්තරය. උඩම ස්තරය චලිත වෙනවා නම් උඩම ස්තරය මෙන්න මේ පැත්තට යනවා නම් මේ ස්තරේ යන්න හදනකොට ඒ ස්තරයේ මගින් මේ ස්තරයේ මත මේ පැත්තට බලයක් ඇති වෙනවා. හරිද? එතකොට ඒ බලයට සමාන විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් අනිත් පැත්තට ඇති වෙනවා. F කියලා අපි කියනවා. ඊට පස්සේ ඒ බලය නිසා මේක ඉස්සරහට යන්න හදනවා. ඒක යන්න හදනකොට ඒ ස්තරය මගින් මේක මත මේ පැත්තට බලයක් ඇති කරනවා. ඒක F dash. එතකොට ඒකට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මේ ස්තරය මත මේ පැත්තට පදනවා. හරිද? හරි. ඊළඟට මේක ඉස්සරහට යනවා LS-ටම ඔය ආදී වශයෙන් දිගට යනවා වැඩි. ඩබල් ඩෑෂ් බලයක් කියන.
ඔන්න ඔය තරල ස්තර අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනකොට එම තරල අතර ඇතිවන ප්‍රතිරෝධී බලය. ඕකට කියනවා අපි මොකද්ද? දුෂ්‍රාවීතාවය කියලා. මේ ප්‍රතිරෝධියට කියනවා. මේ ප්‍රතිරෝධයට අපි කියනවා මොකද්ද? දුෂ්‍රාවීතාවය කියලා. මේක සාමාන්‍යයෙන් ඝර්ෂණ බලය වගේ. මේක ඝර්ෂණ බලය වගේ. හරි. මේ තරලයම අපි අඳිමු මේ විදිහට. හරිද? මේ තරලයම අපි අඳිමු මේ විදිහට. මේ උඩ මම මේ වෙන් කරගන්න අපි මෙහෙම ඇතලා තියෙනවා. මං ඇඳේ. මේ ඇඳේ උඩ වෙන් කරගන්න. හරි. තරලය මුලින්ම හරිනේ පැහැදිලිනේ. තරලය මුලින්ම මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. මුලින්ම තරලය කොහොම තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා මේ තරලය මෙහෙම තියෙනකොට පේනවනේ. මේ තරලයේ උඩ ස්තරේ යන්න ගත්තට පස්සේ ඊට පස්සේ තමයි මේක ඉන්නේ. ඔහොම ආදී වශයෙන් මෙන්න මේ ස්තර ටික ගත්තාම ටික ටික මේකට වඩා මේකේ වේගය අඩුයි, මේකට වඩා මේකේ වේගය වැඩි, ඔය ආදී වශයෙන් පල්ලෙහාට වේග අඩුවීමක් සිද්ධ වෙනවා. හරිද? ඔය ආදී වශයෙන් පල්ලෙහාට වේග අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට සම්පූර්ණ මේ තරලයම මේ ප්‍රමාණයම තමයි මේ පැත්තෙත් ගියේ. හරිද? හරි. ඔය ප්‍රමාණයක් තමයි යන්නේ. හරිද? මේ තියෙන්නේ තරලය. මේ තරලය ගිය ප්‍රමාණය. તો තරලයම ස්තර වශයෙන් අදින්නේ නැහැ. මේ තියෙන්නේ සම්පූර්ණ තරලය. හරිද? ඔය තියෙන්නේ සම්පූර්ණ තරලය. මොකද උනේ? තරලය ගියා. එතකොට මං ලේයර් වශයෙන් අදින්නම් මේ හරියේ මක් වෙනවද වේගය කියන එක. වේගය උඩම වැඩි ටික මක් වෙනවද? ටික මෙන්න මේ ආදී වශයෙන් අඩු වේගෙන යනවා. බිඳුවක් මේ සාමාන්‍යයෙන් ඔය ආදී වශයෙන් අඩු වීගෙන යනවා වේගය කියන. හරිද? හරි. මෙහෙම ලියා ගන්න. හරිද? නෑ. අපි ප්‍රස්ථාරයක් කමින් ඉඳ තියනවද? නෑනේ. හරි. මේ ලියා ගන්න මෙහෙම. දුෂ්‍රාවීතාවය. ලියා ගන්න මෙහෙම දුෂ්‍රාවීතාවය. ලියා ගන්න මෙහෙම. දුෂ්‍රාවීතාවය කියලා දාලා මෙහෙම ලියා ගන්න. තරල ස්තර අතර සාපේක්ෂ චලිතයක් ඇතිවන විට තරල ස්තර අතර සාපේක්ෂ චලිතයක් ඇතිවන විට ඒවා අතර හටගන්නා ප්‍රතිරෝධී බලය නැත්නම් ඒවා අතර හටගන්නා ප්‍රතිරෝධය දුෂ්‍රාවීතාව ලෙස හඳුන්වයි. ඒවා අතර හටගන්නා ප්‍රතිරෝධය දුෂ්‍රාවීතාවය ලෙස හඳුන්වයි. හරිද? හරි. මෙම ප්‍රතිරෝධය තරල ස්තර අතර හටගන්නා අභ්‍යන්තර ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. තරල ස්තර අතර හටගන්නා අභ්‍යන්තර ඝර්ෂණ බලය ලෙසද හඳුන්වයි. ඔකටම අපි කියනවා මොකද්ද? දුෂ්‍රාවී බලය කියලා කියනවා. හරිද? ඕකටම අපි කියනවා මොකද්ද? දුෂ්‍රාවී බලය කියලා කියනවා. හරිද? ඔකටම අපි දුෂ්‍රාවී බලය කියලා කියනවා.
හරිද? හරි. ඔකටම අපි දුෂ්ටාවි බලය කියලාත් කියනවා. හරි. දාගන්න. අඳගන්න. මම අඳගන්න. විනාඩියක් වගේ දෙන්න. දුෂ්ටාවි බලය ලෙස හඳුන්වනවා. මන්ට ඇඳගන්න. හරිද? වැඩ තියෙනවා ඈ. හරිද? මේ පාඩම කියන එක ටිකක් තියෙනවනේ. තේරෙනවනේ. මන්ට ඉවර කරගන්න එපා අපිට. පොඩි පාඩම්නේ මේවා. කමෙන්ට් ඇඳගන්න අපිට එතකොට ඉක්මනට මේවා ඉවර කරගෙන යන්න පුළුවන්. හරි. මම මේ කැල්ල මකන්නම්. ඔයා මේ කැල්ල ඇඳලා ඇති කියලා මං හිතනවා. හරි. එතකොට මං ගන්නවා. සාමාන්‍යයෙන් ඔයා දන්නවා මෙන්න මේ තරලයක් ගත්තාම v අපි ගමු දුර පහළ ස්තරයේ සිට ඉහළ ස්තරය දක්වා. පහළ ස්තරයේ සිට දුර. පහළ ස්තරේ ඉඳන් තමයි අපි උඩට මැනගෙන යන්නේ දුර. හරිද? මේ තියෙන්නේ මොකද්ද? සිංහලෙන්ම දාමු ඕනනම් ප්‍රවේගය. හරි? ප්‍රවේගය. අපි තුනී ස්තර සැලකුවොත් මොනවද? තුනී ස්තර. කියන්නේ ස්තරවල මේවා එක තුනී නම්. ඝනකම තුනී නම්. තුනී ස්තර සඳහා තුනී ස්තරයක් නම් බලන්න ප්‍රස්ථාරයේ විචලනය වෙන්නේ මේ ඉන්න මේ විදිහට. ඔයා දන්නවා මේ ප්‍රවේගය ටික බිඳුවෙන් පටන් අරන් වැඩි වෙනවා. හරිද? බිඳුව හරි ප්‍රස්ථාරයේ මෙහෙම වෙන්නත් පුළුවන්. හරිද? ප්‍රස්ථාරයේ මෙහෙම වෙන්නත් පුළුවන්. බිඳුව හෝ එහෙම වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? බිඳුව නොවෙන්නත් පුළුවන්. හරිද? මේ තුනී ස්තර සඳහා දැන් මේ ස්තර ඝනකන්නම් ඊට වඩා චුට්ටක් වෙනස් වෙනවා. මුල් ටිකේ ලස්සනට හැසිරෙනවා. හරිද? මුල් ටිකේ මෙයා ලස්සනට හැසිරෙනවා. මුල් ටිකේ හරි ලස්සනයි. මෙතන මොකද්ද? ප්‍රවේගය. මෙතන පහළ ස්තරයේ සිට දුර. පහළ ස්තරයේ සිට දුර. මොකද වෙන්නේ? මුල් ටිකේ ගිහිල්ලා ඉවරලා ඉස්සෙන් ස්තර ඝනකන්නම් මොකද වෙන්නේ? මුල් ටික හොඳට ගිහිල්ලා පොඩ්ඩක් වැඩේ අන්න ඔය විදිහට යනවා. හරිද? ඕන විදිහට පොඩ්ඩක් වක්‍ර වෙනවා. හරිද? මේ ඝනකම ස්තර සඳහා ඔයා මේ සංසිද්ධිය දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගමු ගඟක් ගත්තොත් එහෙම ගඟක තරල ගලනවනේ. කියන්නේ ජලය ගලනවනේ. ගඟක ඔන්න ඔය ජලය ගලනකොට සාමාන්‍ය අපි උඩට දැම්මොත් එහෙම මොකක් හරි වස්තුවක් හරි මොකක් හරි දෙයක් උඩට දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඒක වේගෙන් යනවා. හැබැයි යට තියෙන වස්තුවක් එහෙම හයියෙන් ගලන්නේ නැහැ. හිමීට ගල් කැට එහෙම ගලාගෙන යනවා දැකලා තියෙනවනේ යට තියෙන. හිමීට සමාන හිමීට ගලනවා. උඩට වඩා සාපේක්ෂව අඩු වේගකින් තමයි ගලන්නේ. හරිද? ඒ කියන්නේ අර මං කලින් යන දෙක. ඒතකොට යටම ස්තරේ හරි අඩු වේග වලින් තමයි ගලාගෙන යන්නේ. හරිද? හරි. දාගන්න ප්‍රස්ථාර දෙක.
මම වේගෙන් කරන්නේ නැහැ. මොකද මේ වෙලාවෙම ඔලුවට දාගන්න. හරිද? මට ඒක තමයි අවශ්‍ය. මොකද වේගෙන් කළා ඔයා ආලි බලනවට වඩා හොඳයි. මට හිමීට කරලා හරි කමන්නේ මේක ඔලුවට යනවා. හරිද? මේක ඔලුවට යනවා. හරිද? හරි. ඉතින් මේ ඇත්තටම අපි ගුණයක් කතා කරන්නේ. දැන් අපි හිතමු දැන් මේ ගුණයක් මේක තියෙන ගුණයක් නේ. මේ ගුණය ඔප්පු කරන්න බෑ ඉතින් ඈ. මේක මෙහෙම තමයි. ඉතින් ගුණයක් නේ. හරිද? දැන් ඔයා මොකක් හරි බොරුවක් අර එහෙම කියන අපිට සාක්ෂි තියෙනවා ඔප්පු කරන්න අර එහෙම. හරිද? හැබැයි මේකේ සාක්ෂි තමයි සාක්ෂි තියෙන්න ඕනේ. සාක්ෂි තමයි මේවා මේ දත්ත. අපි දැකලා ප්‍රස්තාරගත කරපුවා. හරිද? ඔයයන් තමයි අපි ඉදිරිපත් කරන්නේ මේකේ ගුණය මෙහෙමයි කියලා ඉදිරිපත් කරන්නේ. හරිද? හරි. දාගත්තනේ? හරි. ඊට පස්සේ අපි තව එකක් තියෙනවා තව පදයක් තියෙනවා කතා කරමු. මේ තව ප්‍රස්තාරයක්. මේ උෂ්ණත්වයත් එක්ක දුෂ්‍රාවිතාව කියන එක බසබස ගාලා අඩු වෙනවා. හරිද? උෂ්ණත්වයත් එක්ක දුෂ්‍රාවිතාව කියන එක බසබස ගාලා අඩු වෙනවා. හරිද? අපි ගත්තොත් එහෙම දුෂ්‍රාවිතාවය උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට දුෂ්‍රාවිතාව කියන එක ශීඝ්‍රයෙන් අඩු වෙනවා. දුෂ්‍රාවිතාව කියන එක ශීඝ්‍රයෙන් අඩු වෙනවා. හරිද? හරි. මෙහෙම ලියා ගන්න උෂ්ණත්වය සමග දුෂ්‍රාවිතා විචලනය. උෂ්ණත්වය සමග දුෂ්‍රාවිතා විචලනය. හරි. ඉක්මනට දාගන්න. හරි. අපි ගමු මම මෙන්න තරල ස්තර දෙකක් ගත්තා. හරිද? මම මේ තරල ස්තර දෙකක් ගත්තා. දැන් මේ තරල ස්තරයේ උඩ එකේ වේගය මං v2 කියලා කියනවා. මේ ස්තරයේ වේගය මං v1 කියලා කියනවා. හරිද? තරල ස්තරයේ උඩ එකේ වේගය උමයි කියලා කියනවා. දැන් මේ තරල ස්තරය කලින් මේකක් තිබ්බේ මෙතනමනේ. ඔන්න මං යන්න ගත්ත ගමන් තමයි වෙන්නේ මැනගත්තේ. එනේ මේ මොකද්ද? ඉතා කුඩා විචලනයක් ඈ. dv කියලා කියනවා. හරිද? ඉතා කුඩා විචලනයක් dv කියලා කියනවා. මේ දෙක අතර පරතරය dx ඉතා කුඩා දුරවල් ඈ. තරල ස්තර දෙකක් අතර පරතරය. හරිද? ඔන්න පරතරය. හරි. එතකොට මෙන්න මේ තරල ස්තර දෙකක් අතර පරතරය. ඔහොමනම් අපි අලුත් භෞතික රාශියක් ඉදිරිපත් කරනවා. හරිද? අලුත් භෞතික රාශියක් ඉදිරිපත් කරනවා. මොකද්ද? ප්‍රවේග අනුක්‍රමණය කියලා. මාතෘකාව දාගන්න. ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය. මෙහෙම ලියා ගන්න. ප්‍රවේග අනුක්‍රමණය. ස්තරවල චලිත දිශාවට ලම්බකව ඒකක දිගක සිදුවන ප්‍රවේග වෙනස ඒකක දිගක සිදුවන ප්‍රවේග වෙනස ප්‍රවේග අනුක්‍රමණය ලෙස හඳුන්වයි. තරල ස්තර. හරිද? තරල ස්තරවල චලිත දිශාව කොහෙද? චලිත දිශාව මෙහි. චලිත දිශාවට ලම්බකව.
ඒකක දිගක් කරහා ප්‍රවේග වෙනසට අපි කියනවා මොකද්ද? මේක කියලා. ප්‍රවේග අනුක්‍රමණය කියලා. එතකොට d v බෙදීම dx d කියන්නේ මොකද්ද? වෙනස, ප්‍රවේග වෙනස. d v2 ඍණ v1 සමානයි dx කියලා අපි කියනවා. හරිද? හරි. මේ පැත්තෙන් මෙතන සමාන කිරීමක් දාලා ලියා ගන්න. මේ පැත්තෙන් සමාන කිරීමක් මම මෙහෙම ලියන්නේ. ප්‍රවේග අනුක්‍රමණය සමානයි dv බෙදීම dx සමානයි v2 ඍණ v1 බෙදීම dx කියලා. දාගන්න. දැන් රූපේ ඇඳලා දාගන්න. හරිද? රූපේ ඇඳලා දාගන්න. හරිනේ? හරි. හරි. ඊළඟට අපි තවත් භෞතික රාශියක් ඉදිරිපත් කරන මාතෘකාව දාගන්න ස්පර්ශීය. මේ පාටින් ලිව්වොත් පේනව නේද? ස්පර්ශීය ප්‍රත්‍යා ස්පර්ශීය ප්‍රත්‍යා බලය. හරිද? එහෙම නැත්නම් අපි මේකට කියනවා ස්පර්ශීය පීඩනය. ස්පර්ශීය ප්‍රත්‍යා බලය එහෙම නැත්නම් ස්පර්ශීය පීඩනය කියලාත් කියනවා. හරිද? හරි. ප්‍රත්‍යා බලය ස්පර්ශීය පීඩනය. අපි තරල ස්තරයක් සැලකුවොත්. හරිද? අපි තරල ස්තරයක් සැලකුවොත් මෙන්න මේ ආකාරයේ තරල ස්තරයක් සැලකුවොත් මේ තරල ස්තරයේ වර්ගඵලය මම a කියලා ගත්තොත් මේ තරල ස්තරය මත ඔයා දන්නවා ස්පර්ශීයව යෙදෙනවා මොකද්ද? ඝර්ෂණ බලය. ස්පර්ශීයව යෙදෙනවා ඝර්ෂණ බලය. ඝර්ෂණ බලයක්. ඒකට අපි දුෂ්‍රාවී බලය කියලා කියනවා. හරි. එතකොට මේගොල්ලෝ ස්පර්ශීය ප්‍රත්‍යා බලය එහෙම නැත්නම් ස්පර්ශීය පීඩනය කියලා කියනවා මොකේටද? තරල ස්තරයක ඒකක වර්ගඵලයක් මත යෙදෙන දුෂ්‍රාවී බලයට. තරල ස්තරයක් මත ඒකක වර්ගඵලයක් කරහා තරල ස්තරයක් මත ඒකක වර්ගඵලයක් කරහා ස්තරයට ස්පර්ශ වේදෙන දුෂ්‍රාවී බලය කියනවා අපි මොකද්ද? ස්පර්ශීය ප්‍රත්‍යා බලය කියලා. හරිද? ස්පර්ශීය ප්‍රත්‍යා බලය. අපි P කියලා සංකේතයක් දානවා. P සමානයි F බෙදීම A කියලා කියනවා. හරිද? හරි. ලියා ගන්න මෙහෙම. ද්‍රව ස්තරයක තරල ස්තරයක ඒකක වර්ගඵලයක් මත තරල ස්තරයක ඒකක වර්ගඵලයක් මත ස්පර්ශීයව යෙදෙන ස්තරයට ස්පර්ශීයව යෙදෙන දුෂ්‍රාවී බලය ස්පර්ශීය ප්‍රත්‍යා බලය ලෙස හඳුන්වයි.
ස්පර්ශීය ප්‍රත්‍යවලය ලියන්න. ඉක්මනට දාගන්න ඇඳලා දාගන්න. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නේද ගන්නනේ. විනාඩියක් වගේ දෙන්න. හරි. මට අතනදී පොඩ්ඩක් එකක් අමතක වුණා කියන්න. හරි. මේක හරිනේ. අරක කළාම කරන්න. හරි. අරක කළාම කියන්න. හරිද? ඊළඟට නිව්ටන් දන්නවනේ. නිව්ටන් අඳුරනවනේ. හොඳට මතකයි නිව්ටන්. දැන් මෙන්න මේ නිව්ටන් කියන මිනිස්සයා කියනවා. හරිද? නිව්ටන් කියන මිනිස්සයා කියනවා මේ අනාකූලව ප්‍රවාහවන තරලයක. අනාකූලව කියන එක දැන් මම කියලානේ තියෙන්නේ මොකද්ද? ස්තර වශයෙන් ස්තර එකිනෙකට සමාන්තරයි. එහෙම ප්‍රවාහවන තරලයක යෙදෙන හරිද? තරල ස්තරයක් මත යෙදෙන මොකද්ද? ස්පර්ශීය ඝර්ෂණ බලය. හරිද? ස්පර්ශීය ඝර්ෂණ බලය. එහෙම නැත්නම් දුෂ්‍රාවී බලය. මොකද්ද? ආයෙ කියන්න. අනාකූලව ගලන ප්‍රවාහයක අනාකූල ගලන ප්‍රවාහයක ස්තරයක. හරිද? ස්තරයක් මත යෙදෙන දුෂ්‍රාවී බලය. දුෂ්‍රාවී බලය. ස්තරයක් මත යෙදෙන දුෂ්‍රාවී බලය F කියන එක ඒ ස්තරයේ වර්ගඵලයටත් එම ස්තර අතර ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝම සමානුපාතිකයි කියලා කියනවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් A dv බෙදීම dx කියලා. හරිද? හරි. මම උකට දානවා සමානුපාතිකත්වයේ නියතයක්. හරිද? F සමානයි මෙන්න මෙහෙම නීටා කියන. සමානයි A වතාවක් dv බෙදීම dx කියලා කියනවා. හරි. n කියන්නේ මොකද්ද? n නෙමෙයි sorry නීටා සමානුපාතිකත්වයේ නියතය. මේකට කියනවා අපි මොකද්ද? දුෂ්‍රාවීතා සංගුණකය කියලා. ගුණකය සංගුණකය. හරිද? හරි. මේව ලියන්න. මෙහෙම මාතෘකාව දාගන්න. දුෂ්‍රාවීතාව පිළිබඳ නිව්ටන් නියමය. දුෂ්‍රාවීතාව පිළිබඳ නිව්ටන් නියමය. හරි. මේව ලියන්න. අනාකූල ප්‍රවාහයක් ඇති තරලයක අනුයාත ස්තර දෙකක් අතර අනුයාත ස්තර දෙකක් නෙමෙයි. ඔව් අනුයාත ස්තර අතර පවතින දුෂ්‍රාවී බලය එම ස්තරවල ශේෂ්ත්‍රඵලයට හා එම ස්තර අතර ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමෝ සමානුපාතික වේ. ලියාගන්න මෙහෙම. අනාකූල ප්‍රවාහයක් ඇති තරලයක අනුයාත ස්තර දෙකක් අතර පවතින ස්පර්ශීය ඝර්ෂණ බලය එම ස්තර අතර
ස්පර්ශීය ඝර්ෂණ බලය. සෝරි මේ මම කියේ දුෂ්ටාවි බලය කියලානේ. දුෂ්ටාවි බලය එම ස්තරවල ශ්‍රේෂ්ඨ ඵලයට හා එම ස්තර අතර ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. ඉක්මනට දාගන්න. ලියාගන්න. අනුලෝමව සමානුපාතික වේ. මට ලියාගන්න. හරිනේ? හරි. මම සමීකරණය කොටු කරගන්න. සමීකරණය කොටු කරගන්න. හරි. මම පොඩ්ඩක් මේ දුෂ්ටාවිතා සංගුණකය ගැන කතා කරමු. මම මේක උක්ත කළොත් මට එනවා F බෙදීම A වතාවක් dv බෙදීම dx මේක මෙහෙම උක්ත කරාම මෙහෙම එකක් එනවා. දැන් මම දුෂ්ටාවිතා සංගුණකයට අර්ථ දැක්වීමක් දෙන්නයි හදන්නේ. හරිද? දුෂ්ටාවිතා සංගුණකයට අර්ථ දැක්වීමක් දෙන්නයි හදන්නේ. හරි. දුෂ්ටාවී සංගුණකය කියලා කියන්නේ ඒකක ප්‍රවේග අනුක්‍රමණයක් ඇති ප්‍රදේශයක ඒකක වර්ගඵලයක් කරහා වූ දුෂ්ටාවී බලයට අපි කියනවා මොකද්ද? දුෂ්ටාවිතා සංගුණකය කියලා. හරි ලියාගන්න. මෙහෙම ලියාගන්න. ඒකක දුෂ්ටාවි සංගුණකය කියලා මාතෘකාව දාගන්න. මාතෘකාව දාලා ලියාගන්න. ඒකක ඒකක ප්‍රවේග අනුක්‍රමණයක් ඇති ප්‍රදේශයක ඒකක වර්ගඵලයක් කරහා පවතින දුෂ්ටාවිතා බලය දුෂ්ටාවිතා සංගුණකය ලෙස හඳුන්වයි. දුෂ්ටාවිතා සංගුණකය ලෙස හඳුන්වයි. හරි. අපි මේක ඒකක ගත්තොත් එහෙම මොනවද? නිව්ටන් m වර්ග m s ශ්‍රේණියක බෙදීම m ට m කැපෙනවානේ. m ට m කැපෙනවා. හරි. එතකොට මෙතෙන්ට එනවා නිව්ටන් තප්පර වර්ග මීටරයට කියලා. හරි. දාගන්න. හරි නේද? හරි නේද? හරිනේ? හරි. පැටි. හරිනේ? කට්ටියම ලියාගත්තනේ. හරි. අපි මට පොඩ්ඩක් අර අමතක වුණා මේ මුලින් කියන්න ඕන කාරණාව.
එතකොට ඔයාලට තේරෙනවා හරිද? ඔයාලට තේරෙනවා අපි මේ කතා කරපු දේ මොකක්ද කියලා. හරිද? එතකොට දුෂ්ශ්‍රාවිතාව කියන එක සමහර විට මෙහෙම දෙයක් කියන්න පුළුවන් අපිට. මොකද්ද මේ දුෂ්ශ්‍රාවිතාව කියන්නේ? මේ උකු බව. දුෂ්ශ්‍රාවිතාව වැඩි, උකු බව වැඩි නම්. එහෙම අදහසකුත් අපිට ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔයාලට තේරෙනවා ඉතින් සාමාන්‍ය අපි මීපැණි මෙහෙම අරගෙන උතර දාලා මීපැණි ඔහොම බක් කරනකොට හරි කාඩ්බෝඩ් එකක හරි දාලා මෙහෙම බක් කරනකොට ජලයට වඩා අරගේ එන වේගය අඩුයිනේ. එන වේගය අඩුයි. එතකොට එන වේගය අඩුයි කියලා කියන්නේ මෙන්න මේ සම්බන්ධයටම අනුව F1 ලොම සමානුපාතිකයි dB බෙදීම dx වේගය අඩුයි කියන්නේ දුෂ්ශ්‍රාවිතා බලය. හරිද? වේගය අඩුයි කියන්නේ වේගය මත සඳහා පවතිනවා දුෂ්ශ්‍රාවිතා බලය. එතකොට දුෂ්ශ්‍රාවිතා සංගුණකය එතනදී බලපාන. හරි. ඒක හිතන්න එපා. අපි ගම්මු බටයක් ගම්මු. මෙන්න දැන් මෙතන බටයක් තියෙනවා. ඔන්න සලකනවා මෙහෙම බටයක්. හරිද? ඔන්න මම බටයක් ගන්නවා. මෙන්න බටයක්. මේ බටයක් ගත්තාම මේ බටේ ඇතුලේ මොනවද තියෙන්නේ? බටේ ඇතුලෙන් ගලා යන තරලයක්. හරිද? මාතෘකාව දාගන්න නලයක් තුල ප්‍රවාහයක හැසිරීම. නලයක් තුල ප්‍රවාහයක හැසිරීම. හරි. බලන්න නලයේ මේ තියෙන්නේ ස්තර. මොකද වෙන්නේ? නලය ගත්තට පස්සේ මේ නලයේ තියෙන ස්තරවල හැසිරීම බලන්න. නලයේ පේනවද? මොකද වෙන්නේ? මක්කේ වෙලා තියෙන්නේ. පේනවද? සාමාන්‍ය මේක මෙහෙම පොඩි වෙන්න යන්න ඕනේ. මම එච්චර ඇන්දේ නෑ. හරිද? තව ඕනනම් ඉතින් අපිට පොඩි වෙන්න අදින්න පුළුවන්. ඇඳගන්න. ඔයගොල්ලෝ ඇඳගෙන පටන් ගන්න. හරිද? හරිනේ. එතකොට මේ ප්‍රවේගයත් එක්කම විචලනය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ප්‍රවේග විචලනය ඔය විදිහට තමයි යන්නේ. අපි මේවා වලින් ඇඳුත් එහෙම මෙන්න මේ විදිහට තමයි ප්‍රවේග විචලනය මම මේ දෛශික වලින් ඇඳේ. ඔය විදිහට තමයි ප්‍රවේග විචලනය වෙන්නේ. හරි ඇඳගන්න. ප්‍රවේග විචලනය ගත්තොත් ඔය විදිහට තමයි ප්‍රවේග විචලනය වෙන්නේ. ගානට ඉරි ටික ගානට ගහගන්න. ගානට ගහලා තියෙනවා. හරිද? හරි. අපි ප්‍රස්ථාරය ගත්තොත් හරිනේ. හරි. මේක දාන්න. දැන් මොකද වෙන්නේ? අපි බලමු මේකෙත් ප්‍රවේග කොහොමද විචලනය වෙන්නේ කියලා. පේනවනේ කොළ පාට. පහළ ස්තරයේ සිට දුර. මෙතන මොකද්ද මේක? ප්‍රවේගය. පහළ ස්තරයේ සිට දුර මේක ප්‍රවේගය. හරි. හිතමු බලන්න පොඩ්ඩක් කොහොමද වෙන්නේ? පහළ ස්තරයේ දුර වැඩි වෙනකොට
මේ ප්‍රවේගය ටික 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 වැඩි වෙනවා. වැඩි වෙලා ආයෙ ටික 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 ඒ විදිහටම අඩු වෙන්න ගන්නවා. හරිද? හරි. මොකද වෙන්නේ? ටික ටික වැඩි වෙලා මේක ටික ටික අඩු වෙන්න ගන්නවා. ඕම ඇවිල්ලා අය හරිනේ. හරි. ලස්සනට ගහ ගන්න. මගේ එක නම් හරි අමාරුයි බඳින්න මේ. මොකද මට වඩා උඩින් මේක තියෙන්නේ. කියන්නේ බෝඩ් එක තියෙන්නේ මට වඩා ගොඩක් උඩින් ඒ කියන්නේ. මම අර මෙහෙම කරලා අඳින්න ඕනේ මට හරියට එන්නේ නැහැ ලස්සනට. ඔයගොල්ලෝ ඇඳ ගන්න ලස්සනට. හරි. මට දාගන්න. නේ. හරි. මම හිතනවා ඔයගොල්ලෝ ඉවරයි කියලා. ඉවරයිනේ. සැලකිය යුතු වෙලාවක් දෙනවා. ඉතින් මම මේ සාමාන්‍යයෙන් අදගන්න පොඩ හිමීට කරන්න. මොකද මේ වෙලාවෙම ඔළුවට දාගන්න. ආයේ මේවා ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මහ කාලයක් නැහැනේ. හරි. අපි ගමු. දැන් වගුවක් ගහගන්න. මෙන්න මේ විදිහට වගුවක් ගහගන්න. මේ විදිහට වගුවක් ගහගන්න. දෙපැත්තට බෙදන්න. දෙපැත්තට බෙදා ගන්න. මේ පැත්ත මොකද්ද? රාළු පෘෂ්ඨ අතර ඝර්ෂණය මෙතන දුෂ්‍රාවී ඝර්ෂණ බලය. ඔයගොල්ලෝ අර යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගත්ත එකයි මේක අතර මේ පොඩි සංසන්දනයක් කරන්නයි යන්නේ. හරියටම මැද්දෙන් දෙකට බෙදා ගන්න බෙදාගෙන කරගන්න පුළුවන් අපිට. හරි. හරිනේ. හරි. දාගමු. වගුව ගහගත්තනේ. හරි. වගුව සම්පූර්ණ කරන්න එපා. ටුට්ටක් ගහමුකෝ අපි. මං කියාගෙන යන්න. ඊට පස්සේ ඔය ටික කරලා මේව කරගන්න. හරි මැද්දෙන් බෙදාගත්තනේ. බෙදාගෙන තියාගන්න. හරි. පළවෙනි කාරණාව. මේ දෙකම ගත්තාම දෙකම යෙදෙන්නේ කොහොමද? දෙකම යෙදෙන්නේ කොහොමද කියන්නකෝ මට. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදෙනවා. හරි මේ පැත්තේ ලියා ගන්න. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදේ. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදේ. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදේ. මිලන් ලියා ගන්න. මේ පැත්තේ ලියා ගන්න. මේ පැත්තෙත් ඒකම තමයි. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදේ. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදේ. චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදේ. දෙකම චලිතයට ප්‍රතිවිරුද්ධව. හරි මේක දාගන්න. හරි මේ පැත්තේ චලිතයට ප්‍රතිවිරුද්ධව. හරිද? පළවෙනි දෙකම සමාන. දෙවෙනි එක මම දන්නවා මේ ඝර්ෂණය ගැන මම වැඩි කියන්නේ නැහැ. හරිද? එතකොට මේ ඝර්ෂණය ගත්තාම චලිත වන වස්තු එක්කත් යෙදෙනවා. චලිතයට උත්සාහ දරන වස්තුත් එක්කත් යෙදෙනවා. හැබැයි මේක චලිත වන ස්තර අතර විතරයි යෙදෙන්නේ. හරිද? ස්තර චලිත ප්‍රවේග බිඳුව නම් බිඳුවයි. ප්‍රවේග අනුක්‍රමණය මතකයි නේද? ප්‍රවේග අනුක්‍රමණය. ඒතර ප්‍රවේග මේ වෙනවා නම් බිඳුවයි. හරි. ලියා ගන්න එහෙම. චලිතයට උත්සාහ දරන වස්තු සමගද යෙදේ. චලිතයට උත්සාහ දරන චලිතයට
උත්සාහ දරන වස්තු සමගද යෙදේ. චලිතයට උත්සාහ දරන වස්තු සමගද යෙදේ. උත්සාහ දරන වස්තු සමගද යෙදේ. මේක ලියා ගන්න. තරල ස්තර නිශ්චල විට 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 බලපෑමක් ඇති නොවේ. තරල ස්තර නිශ්චල විට බලපෑමක් ඇති නොවේ. හරි. තුන්වෙනි එක ලියා ගන්න. තුන්වෙනි එක ඝර්ෂණයට ගත හැකි ඝර්ෂණ බලයට ගත හැකි උපරිම අගයක් පවතී. ඝර්ෂණ බලයට ගත හැකි උපරිම අගයක් පවතී. ඝර්ෂණ බලයට ගත හැකි උපරිම අගයක් පවතී. ඒ කියන්නේ අර සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ. ඝර්ෂණ බලයට ගත හැකි උපරිම අගයක් පවතී. වරහන් ඇතුළේ දාගන්න සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. හරි මේක ලියා ගන්න. තුන්වෙනි එක. දුෂ්‍රාවී බලයේ විශාලත්වය තරල ස්තර අතර ප්‍රවේගය වැඩි වන විට වැඩි වේ. තරල ස්තර අතර ප්‍රවේගය වැඩි වන විට වැඩි වේ. කනවා දන්නවනේ මේ ප්‍රවේග අනුක්‍රමණයත් එක්ක නදාවන්නේ සමානයි මීට වතාවක් a dv බෙදීම dx කියලා කියන්නේ. ප්‍රවේග අනුක්‍රමණය ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ප්‍රවේග අන්තරය වැඩි වෙනවා කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය වැඩි වෙනවා. ඒකින් හින්දා මේක වැඩි වෙනවා. හරිද? හරි. ඊළඟට හතරවෙනි එක දාගන්න. ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා නොපවතී. මේක රඳා පවතින්නේ නැහැ. ස්පර්ශ වන අභිලම්බ ප්‍රතික්‍රියාව මත විතරයි රඳා පවතින්නේ. ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා නොපවතී. ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා නොපවතී. ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා නොපවතී. හරි. මේක දාගන්න. ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලයේ මත රඳා පවතී. 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 හරි වගුව අහගන්න. මේ අඩි රූල් තියදී එහෙම රූප අඳින්න දැක්ටි වෙන්න එපා ඈ. හරිද? අඩි රූල් තියන්න කාලයක් නෑ මේක. මම ඉක්මනට කරන්න ඕන පාඩම මේ ටික කරන්නේ. හරිද? පොඩි පාඩමක්. ඔයාලට අනික ඔන්ලයින් නේ. හරි. බලන්නකෝ. මෙහෙම අපි වස්තුවක් තියෙනකොට අපි ගොඩක් ගණන් වලදී මේක තමයි අනුගමනය කරන්නේ. අපි හිතමු මේ වස්තුව v වේගයෙන් යනවායි කියලා. එතකොට
අපි සලකනවා ඒ වස්තුව v වේගයෙන් යනකොට ඒ වස්තුවට ස්පර්ශ වෙලා තියෙන එකේ වේගයත් v කියලා. ඒ වස්තුවට ස්පර්ශ වෙලා තියෙන ස්තරයේ වේගය ප්‍රවේගයත් v කියලා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ ආකාරයට මේ පේනවා. මේ මොකද්ද මේ? පෘෂ්ඨය. එතකොට අපි ගන්නවා මේක v කියලා ගන්නවා. එතකොට මෙන්න මේ පෘෂ්ඨයේ තියෙන පෘෂ්ඨයට ස්පර්ශව පවතින ඒකේ වේගය ප්‍රවේගය බිඳුවයි කියලා අපි සලකනවා. හරිද? ප්‍රවේගය බිඳුවයි කියලා අපි සලකනවා. සටහන කියලා දාලා ලියා ගන්න. හරි. එතකොට අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. d මොකද මේ ප්‍රවේග අනුක්‍රමණය සමානයි dv බෙදීම dx සමානයි v2 ඍණ v1 බෙදීම dx. හරිද? dx. මේක ඕනනම් ඔයාලට කැමති පදයක් ගන්න මන් දන්නේ නැහැ. මම ගන්නම් x කියලා ගන්න del කියලා ගන්න. කැමති එකක් ඈ. අපි සාමාන්‍ය x ගොඩක් විචලන x දාන්න. l දාන්නද? අතන dx කියන හින්දා මම x දාන්න නේ. මම මට ආවෙන එක එහෙම පදයක් කියලා ගන්න නැහැ. හරිද? හරි. එතකොට උඩ එක වේගය කීයද? v සමානයි v ඍණ බිඳුවයි මෙතන x. ඒතකොට අපිට ප්‍රවේග අනුක්‍රමණය ගන්න පුළුවන් v බෙදීම x කියලා. හරිද? හරි. මෙහෙම ලියා ගන්න. සටහන කියලා දාලා ලියා ගන්න. පෘෂ්ඨයක් මත තරල ස්තරයක් ඇති විට තරල ස්තරය මත වූ පෘෂ්ඨයක් මත තරල ස්තරයක් ඇති විට තරල ස්තරය මත වූ වස්තුවක් චලනය වන විටදී චරල ස්තරය මත වූ වස්තුවක් චලනය වන විටදී එම වස්තුව හා ස්පර්ශව පවතින තරල ස්තරයට වස්තුවේ ප්‍රවේගයද පෘෂ්ඨයට ස්පර්ශව පවතින තරල ස්තරයේ ප්‍රවේගය ශුන්‍ය ලෙසද සලකනු ලැබේ. අපි ගණන් හදද්දී ඕක පාවිච්චි කරලා තමයි ගණන් හදන්නේ. පෘෂ්ඨයට ස්පර්ශව පවතින ස්තරයේ ප්‍රවේගය ශුන්‍ය ලෙසද ගනු ලැබේ. තත් සැලකී මොකක් හරි දාගන්න. හරි. එඳගන්න. ලියාගන්න ඉක්මනට.
හරිද? මෙන්න දාගන්න. ඔය ඔය ඉක්මනට මේක කරන තරමට වැඩේ ලේසියි. ඒ කියන්නේ මොකද දන්නවද? ඔන්ලයින් මට ගෙස් කරන්නත් බෑ. හරිද? ඒකින්ද ඔයා දඩ බඩ ගාලා ඉඳගන්න පුරුදු වෙන්න. මොකද මට පේන්නේ නැහැනේ මං සැලකිය යුතු වෙලාවක් කියලා එකක් දෙනවා. කොහොමද අවධානයෙන් අවබෝධයෙන් ඉඳගන්න. හරිද? මේක වස්තුව කියලා නම් කරගන්න. මේක වස්තුව කියලා නම් කරගන්න. මම නම් කරලා නැහැ. නම් කරන්න වෙයිද? වස්තුව. හරිද එහෙනම්? හරි. මං හරි කියලා හිතනවා ඔයාලා. හරි. එහෙනම් අපි යන් ගණන් ටික හදන්න.